Sorry. ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු අනිකුත් සහෘද ඔබ සමගින් අවසරයි. වෙනදනම් මේ ධර්මශාලාවට එක් වෙන්නේ සුමధుර ධර්ම දේශනාව, සවන් දීමට නැත්නම් බුද්ධ පූජාව. මේ දෙකම නොවේ නම් භාවනාව. අද ඒ කියන්නේ භාවනාව. භාවනාව කියන්නේ සිත එක අරමුණක තබා ගැනීම. එමගින් සිත පිරිසිදු කර ගැනීම. එහෙම නැත්නම් සිත උසස් මට්ටමකට රැගෙන යාම. ඉතින් අපේ සුභාවිත සිංහල ගීතයකට සවන් දීමත් එක්තරා භාවනාවක් විදියට අපිට සිතන්න පුළුවන්. හැබැයි හැම ගීතයක්ම නොවේ. ඒකයි මම මුලින්ම සුභාවිත කියන වචනය යෙදුවේ. ඉතින් මේ සුභාවිත සිංහල ගීතයට පෝෂණයට අපේ සිංහල නාට්‍ය ගීත බොහෝ බලපෑම් ඇති කරලා තියෙනවා. ඒ නිසා අද ඔබ සමවදින මේ නාට්‍ය ගීත ගැන එක්තරා විදියක බලමු. අපේ නාට්‍ය ඉතිහාසය දෙස බලමු. 18 වන සියවස අගභාගයේදී තමයි මුලින්ම නාටකම් කලාව ආරම්භ වුණේ. ඉන්පසු ඒ තවදුරටත් විකාශය වෙලා නූල් ලෙසින් වේදිකාවට අවතීර්ණ වුණා. මේ නූල් කලාවේ ප්‍රබෝධයක් ඇති කළේ නීතිඥ ජෝන් ඩි සිල්වර් චූරි. මේ නාටකම්වල නූල්තිවල මනහර ගීත ඇතුළත් වුණා. කාලයක් සමග නාටකම් නූල්ති ප්‍රේක්ෂකයන්ගෙන් ඈත් වෙලා ගියාත් ඒවායේ ගෙයිනු ගීත අදත් ශ්‍රාවකයන් අතර ඉතිරි වෙලා තියෙනවා. මේ ගීත කොතරම් දුරට සිත් අදබල ගත්තද කිව්වොත් නව පරපුර මේ ගීත අලුත් සංගීතයට රැප් කරලත් ගායනා කරනවා. ඒවා ඒ තරම්ම සිත් කාවදින නිසා. හැබැයි ඒව නම් ඉතින් භාවනාවක් වෙන එකක් නෑ. 50 දශකය අගභාගයේ තමයි අපේ සිංහල නාට්‍ය කලාවේ විශාල වෙනසක් ඇති වුණේ. ඔබ කවුරුත් දන්න මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රතුමා ජපානයේ කබුකි සහ නෝ නාට්‍ය වලිනුත් ලංකාවේ නාටකම් වලිනුත් ලබාගත් අත්දැකීම් එකට සංකලනය කරලා 1956 දී මනමේ කියලා නාට්‍යයක් වේදිකා ගත කළා. මේ තමයි සිංහල නාට්‍ය කලාවේ මං සලකුණු ලකුණු කළ අවස්ථාව. ඊට පස්සේ සිංහබාහු මහාසාර ආදී නාට්‍ය පිහිටුවා. එතුමාගේ පූර්වගාමීත්වයෙන් බිහි වූ නාට්‍ය කලාව ඉදිරියට ගෙන යාමට ගුණසේන ගලප්පත්තිතුමා, දයානන්ද ගුණවර්ධනතුමා වගේ අය ඉදිරිපත් වුණා. 70 දශකයේ වෙනකොට අපේ සිංහල නාට්‍ය කලාව ඉතාමත් උසස් ඵලයකට ආවා. ඊළඟ පරපුර හැටියට සුගතපාල ඩිසිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, ලූෂන් බුලත්සිංහ, හෙන්රි ජයසේන, ජයලත් මනෝරත්න වගේ අය කැපී පෙනුණා. ඉතින් මේ මුල් යුගයේ නාට්‍යවල හරවත් උසස් ගීත ඇතුළත් වුණා. මේ ගීත කොතරම් ජනප්‍රියද කිව්වොත් අපේ අම්මලා අප්පච්චිලා එකතු වුණොත් සුගත සැන්දෑවක අපේ සවන් පුරා ඒ ගීත අහගන්න පුළුවන්. ඉතින් අද මේ සුනේත්‍ර නැන්දයි, කිසා ගෞතමි නැන්දයි, රන්සි මාමයි, ජගත් මාමයි අනෙක් අය එකතු වෙලා ඒ නාට්‍ය ගීත කීපයක් ඉදිරිපත් කරන්නයි දැන් සූදානම්. එහෙමනම් දැන් අපි ඒව රස විඳිමු. ඔබ සැමට ස්තුතියි.
Sarane
වාඩි වෙලා කියනවා මගේ කටහඬ කාටවත් ඇහෙන්නේ නැති බවක් තියෙනවා ඊට පස්සේ. හරි. ඉතින් ඒකට හේතුව මම ලංකාවේ කරඬු නාට්‍ය ගීත හැටියට සලකන්නේ නාටකම් සම්ප්‍රදාය හැටියට සලකන්නේ සොකරි. මේ ආකෘති අතින් මේ නාට්‍ය එච්චර ප්‍රමෝත් නොවුණත් අපිට මේක නාට්‍ය සම්ප්‍රදායකට ගණන් ගන්න වෙනවා. ඊට පස්සේ තමයි නාටකම් සම්ප්‍රදාය ආවේ. මේ නාටකම් සම්ප්‍රදායේ ආකෘතිය බොහොම ප්‍රබලයි. ඊළඟට නෘත්‍ය ආවේ ඔය ඉන්දියාවේ පලිවාලා කියන නාට්‍යයෙන්. ඔය පලිය අප පළමුවෙන්ම ගායනා කරපු ගීතය. ශ්‍රී ලංකා පුරේ මේ ඒක දයානන්ද ගුණවර්ධන මහත්තයා මේ කෝලම් නාට්‍ය ආශ්‍රයෙන් කරපු නාට්‍යයක්. ඒකට කියන පරාසය කියලා. ඊට පස්සේ දෙවෙනියට අපි ඔය ගායනා කරපු ගීතය නාටකම් ගියා. ජොහානා නාටකම යහනත අතුල මල්පෙති. ඔය තුන්වෙනිට අපි මේ බද්රිජී මහත්මයා කිව්වේ නෘත්‍ය ගීයක්. ඒක පద్මාවතී නෘත්‍යයේ චාස් ග්‍රැෂුන්ගේ පද්මාවතී නෘත්‍ය ගීතයක්. ඒකම ওই 56 අර දරුවක් වගේ මේ නාට්‍ය ක්ෂේත්‍රයේ හම්බුණා මේ විශාල වෙනසක් ඇති වුණා. ඊට පස්සේ ඊට සමගාමීව බිහිවෙච්ච නාට්‍ය නිෂ්පාදකවරයෙක් තමයි දයානන්ද ගුණවර්ධන මහත්මයා. අපි එතුමාගේ මේ ගීතය අහලා බලමු.
නාටකම් ගීතයක්. ඒක හැබැයි හැබෑවටම අපි දන්නේ නැහැ මොන නාටකෙද කියන්නේ. සෙන්ට් ජෝන් මාකට් එකේ තමයි සරල වශයෙන් කියන්නේ. ඊට පස්සේ අපි ගායනා කරපු ගීතය වාසනා දිනේ කියන එක. මේක ඇත්තටම ශ්‍රී වික්‍රම රාජසිංහ නෘත්‍යයේ ගීතයක්. මේකේ හැබැයි ගොඩක් ලක්ෂණ තියෙන්නේ මහනුවර යුගයේ ප්‍රශස්තිවල තිබිච්ච ආකෘතිය තමයි අරගෙන තියෙන්නේ. මේ ස්වර රටා උත්තර ಭಾರತೀಯ සංගීතයෙන් තමයි පෝෂණය වෙලා තියෙන්නේ. මේ නෘත්‍ය ඇවිල්ලා ලංකාවේ කලපදියම් වෙනවත් එක්කම අපේ ලංකාවේ ප්‍රබලම සංගීත ශෛලිය හැටියට ශාස්ත්‍රීය සංගීතයේ ලංකාවේ ස්ථාපිත වුණේ මේ නෘත්‍ය මාර්ගය. දැන් අපි මම අර මුලින් කිව්වා වගේ මේ 56 දශකයෙන් පස්සේ තවත් එක එක විදිහේ නාට්‍ය ශිල්පීන් පිළිගන්නවා. ඒ අතර සුවිශේෂී පුද්ගලයෙක් තමයි කවුද දයානන්ද ගුණවර්ධන මහත්මයා. මම ඊට මැද්දේ තවත් මේ නෘත්‍ය ආකෘතියේ තියෙන ගීතයක් මම ඉදිරිපත් කරන්න කැමතියි. මේ ගීතය හැබැයි බොහෝ දෙනෙක් හිතුවේ මේක බයිලා වර්ගයට අයත් ගීතයක් කියලා. නමුත් මේක ජෝන්ත සිල්වා ශූරින්ගේ රාමායනයේ නෘත්‍යයේ ගීතයක්. ජෝන්ත සිල්වා ශූරින් තමයි නෘත්‍ය ගීත ලංකාවේ ස්ථාපිත කරන්න ප්‍රබල වශයෙන්ම ස්ථාපිත වුණේ. මේ සින්දුව අහලා බලමු. ඔබ හැමදෙනාම මම හිතනවා අහලා තියෙනවා. Ganga Venu
විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා මේ දැන් මේ අපේ නාට්‍යයේ ගීත ගායනා කරන අවස්ථාවේ මට ඇහෙනවා ගොඩක් මේ ප්‍රේක්ෂකයන්ගෙන් ගීත ගායනා කරනවා. මම බොහොම ආදරෙන් කියනවා ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. කිසිම බාධකයක් නෑ. ඇත්තටම මෙතන මේ බාධකයක් තියෙන එකත් වටින්නේ අපිත් ඔයගොල්ලොත් එක්කම එකට ඉන්නවනේ. මොකද මේ බාධකේ ඒක කියනවා මේ මායාවක් කියලා මේ invisible wall කියන අදෘශ්‍යමාන බිත්තියක් තියෙනවා කියලා කියනවා. මම හිතනවා ඒක කඩලා දැම්මොත් අපි හොඳයි. මොකද අපි දෙකල එකට වෙන්න පුළුවන්. එතකොට අපිට ගොඩක් තව රස විඳින්න පුළුවන්. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි කලින් ගායනා කරපු ගීත දෙකම නාටකම් ගීත දෙක. ඉතින් මේ නාටකම් සම්ප්‍රදාය තමයි අපේ ඔය කලින් කිව්වා වගේ දේශීය නාට්‍ය කලාව ස්ථාපිත කරන්න උදව් වුණේ. ඒත් එක්ක 56 රැල්ල කියලා කියන්න පුළුවන් ඒ ආభాෂයෙන් ගොඩනැගිච්ච තවත් විශේෂ නාට්‍යකරුවෙක් තමයි ගුණසේන ගලප්පත්ති කියන්නේ. මෙතුමාගේ එක්තරා නාට්‍යයක් මූදු පුතු කියන නාට්‍යය ඇත්තටම සමහර අය හිතුවා මේ ජර්මා කියන ස්පාඤ්ඤ නාට්‍යයේ අනුවර්තනයක් හෝ පරිවර්තනයක් කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි. ජර්මා දැකලා මේ ගලප්පත්ති මහත්තයාට දැනිච්ච ප්‍රීතියෙන් තමයි ඒකේ ලැබිච්ච මේ එළියෙන් ආලෝකයෙන් ඒ තෘප්තියෙන් තමයි මේ ස්වතන්ත්‍ර නිර්මාණ මූදු පුතු නාට්‍ය රචනා කරේ. අපි ඒකේ ගීතයකට සවන් දෙමු. Thank you.
ඇත්තටම සිංහල නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ හැටියට තමයි සිංහබාහු නාටකය ගෙනෙන්නේ. ඒ සිංහබාහු නාටකයේ ඇත්තට විශ්ව සාහිත්‍යයට එකතු වෙලා දැන් ගොඩක් කාලෙක. මේ වෙනකොට අපිට බොහොම සතුටුයි කියන්න මේ සිංහබාහු නාටකය ගිනස් වාර්තාපතරත් එක් වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මම මේ කියන්න උත්සාහ කරන්නේ අපේ සිංහල බොහෝ දෙනෙක් සිංහබාහු නාටකෙ පටන් ගන්න කාලේ හිතුවේ මේ නාටකයෙන් කියවෙන්නේ අපේ පුරාවෘත්තේ පමණක් කියලා. නමුත් ඊට වඩා ගැඹුරක් මේ තුල තියෙනවා. මේ විශ්ව සදාතනික මේ පාරම්පරික ගැටුම, පියපුතු ගැටුම මේ තුල අපිට දකින්න හම්බ වෙනවා. මේ වස්තු විශ්යට හේතු පාට උනේ මහා වග්ගපාළියේ එන එක්තරා ගාථා පාඨයක්. මේ ගාථා පාඨය මහාචාර්ය සරච්චන්ද්‍ර තම සිංහබාහු නාටකයට අනුවාදනය කළේ මෙවම් සුමధుර ස්වර සංගීත සමුදායක සමග.
බිඳලා බින්දුර හැරලා ඔතින් සමදින නැතේ කිසිවෙක් මම දැනගතිමි මම සැක කෙලෙමි සිංහබාහු නාටකෙත් මෙතනින් පස්සේ ප්‍රථම භාගය හමාර වෙනවා. ඉතින් අපි හිතුවා අදත් ප්‍රථම භාගය මෙතනින්ම හමාර කරන්න. අපි තව ටික වෙලාවකින් සුළු වේගකින් පස්සේ ආවම හම්බෙමු.
He
නාඩගම් සම්ප්‍රදායන ගීතයක් මේක ඇත්තටම මේ පූර්වාංගය කියලා කොටසක් තියෙනවා නාඩගම් වල. ඒ කියන්නේ නාටකමේ මූලික කතාවස්තුව කරන්න කලින් ප්‍රේක්ෂකයන් රසවින්දනය දෙන්න ඕන නිසා මූලික කතාවට කලින් කෙරෙන පූර්වාංගයේ කොටසේ තමයි ඔය ගීතේ කියවෙන්නේ. ඉතින් මේක ඇත්තටම බහුභූතයා කියන චරිතය තමයි කරන්නේ. ඉතින් මේ බහුභූතයා ඇවිල්ලා මේ මිනිසුන්ව හිනස්වන එක තමයි කරන්නේ. ඉතින් මෙහි සම්ප්‍රදායේ මේ ක්ලවුන් කියන විකටයාගේ චරිතයට සමාන චරිතයක්. ඉතින් හැබැයි ඒකට ආවේනික වෙච්ච ඔය වගේම ගායනා ශෛලී, නර්තන ශෛලීන් තියෙනවා. ඊට පස්සේ දැන් අපි මුලින් කිව්වා වගේ 56 දශකයෙන් පස්සේ ඇතිවෙච්ච ප්‍රබෝධයක් සමග බිහිවෙච්ච විශේෂ නාට්‍යකරුවෙක් තමයි හෙන්රි ජයසේන කියන්නේ. මෙතුමා ඇත්තටම මනමේ නාට්‍යයේ දෙවනි මනමේ කුමාරයාගේ චරිතය දෙවෙනියට රංගපෑවේ මේ හෙන්රි ජයසේන මහත්මයා. එතකොට මේ සරච්චන්ද්‍ර මහත්මයාත් එක්ක ආශ්‍රය කිරීම මහාචාර්ය සරච්චන්ද්‍රත් එක්ක ආශ්‍රය කිරීමෙන් ලැබිච්ච පරිචයෙන් ආభాෂයෙන් ඔහු මේ කුවේණි කියලා නාට්‍යයක් නිෂ්පාදනය කරා. මේ කුවේණි නාටකයේ ගීතයක් තමයි අපි දෙවෙනියට ගායනා කරේ. එතකොට ඔය දෙවෙනියට ගායනා කරේ නැත්නම් තුන්වෙනියට ගායනා කරේ අපි අර කලින් කිව්වා වගේ දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ නරිබෑන කියන නාටකයේ ගීතයක්. මේකත් ගැමි කතාවක් ආශ්‍රයෙන් තමයි ඔහු මේක නිර්මාණය කරේ. මේකේ විශේෂ දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ගැමි සංගීතය යොදාගෙන තමයි මේ නරිබෑන නාටකයේ සංගීතය නිර්මාණය කරේ ලයනල් අල්ගම කියන සංගීතඥයා. ඔහු මේකට යොදාගත්තේ ගැමි සංගීතයේ එන රබන් පද. රබන් පද ආශ්‍රයෙන් තමයි මේ නරිබෑන නාටකයට ගීත මොහු නිර්මාණය කරේ. ඊළඟට අපි විශේෂයෙන්ම ඊට පස්සේ මට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ බිහිවෙච්ච විශේෂ පුද්ගලයෙක් තමයි මහගමසේකර කියන්නේ. මෙතුමා ඇත්තටම ගීත රචකයෙක්, ගීත රචනා ශෛලිය වෙන අලුත් මගකට යොමු කරපු පුද්ගලයෙක්. මොහු කියනවා මොහු රාජගිරියේ එක්තරා විද්‍යාලයක මට සමා වෙන්න ඕනේ මේ විද්‍යාලේ නම මට මතක නැහැ. මේ විද්‍යාලයක උගන්වන කාලේ චිත්‍ර ගුරුවරයෙක් හැටියට ඔහු තරුණ බෞද්ධ සංගමේ මනමේ නාට්‍ය දැකීමෙන් උද්දාමයට පත් වෙලා තමයි මෙතුමා ගීත ලියන්න පටන් ගත්තේ. හැබැයි පහු කාලීනව ඔහු නාටකත් ලිව්වා. නාට්‍යත් ලිව්වා. මොහුගේ නාට්‍යයට වඩා ඔහුගේ නාටකයේ තිබිච්ච ගීත ප්‍රසිද්ධ වුණා. ඔහු ලියපු නාටකය තමයි කුණ්ඩලකේශී. ඒ කුණ්ඩලකේශී නාටකයේ මේ ගීතය අහලා බලන්න. ඒ කුණ්ඩලකේශී නාටකයට වඩා මේ ගීතය ප්‍රසිද්ධයි. Ada sober
ගායනා කරපු ගීත අතරින් ඔය දීකිණි කියන ගීතය මේ රතු හැට්ටකව කියන නාටකයේ ගීතය. ඊට පස්සේ අපි ගායනා කරේ මේ ආලිබන්ද මාගරම්මවන කියන ගීතය. මේක ඇත්තටම මේ චාල්ස් සිල්වා ගුරුනාන්සේගේ ගීතයක්. අපි මෙතුමා ගැන කතා කරන්න කලින් මම මේ කන්ද උඩින් හඳපාන ලීලා කියන ගීතය ගැන මේ සුලේත්‍ර අක්කගෙන් යමක් අහන්න කැමතියි. මේ ගීතය ගැන යමක් කියන්න පුළුවන්. මොකද මම පෞද්ගලික විදිහට හිටියේ මේක මේ අමරදේව මාස්ටර් කියලා මේ සරල ගීතයක්. නෑ මේක චිත්‍රපට ගීතයක් හැටියට ප්‍රචලිත වෙලා තියෙනවා. නමුත් මේක මේ බක්මහා අකුණු කියලා ඉස්සලා දයානන්ද ගුණවර්ධන මහත්මයා වේදිකාවට නාට්‍යයක්. ඒ නාට්‍ය තමයි පස්සුව බක්මහා දීගේ කියලා චිත්‍රපටයක් කරේ. ඉතින් මේ ගීතය අත් වශයෙන්ම මේ බක්මහා අකුණු වේදිකා නාට්‍යයේ ගීතයක්. බොහොම ස්තුතියි. ඒකට මම මේ ඔයගොල්ලන්ට පුරුදු වුණා මේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ ගැන කියනවා කියලා. ඇත්තටම මහාචාර්ය සරච්චන්ද්‍ර මේ දේශීය නාට්‍ය කලාවක් ආරම්භ කරන්න ඔහු ගම් ගණව ගානේ ඇවිද්දා. යාපනයේ ඉඳලා හම්බන්තොට දක්වා උඩරට ප්‍රදේශයේ හැමතැනම ඔය පැරණි නාට්‍යකරුවන් හම්බෙලා සම්ප්‍රදායික නාට්‍යකරුවන් සුකරි ගැන අධ්‍යයනය කළා. ඒ වගේම නාටකම් ගැන අධ්‍යයනය කළා, කෝලම් ගැන මෙකී නොකී සියලුම දේවල් ගැන අධ්‍යයනය කළා. අධ්‍යයනය කරාම දැක්කා ඔහු ගොඩක් මේ සම්ප්‍රදායික ගුරුවරු. ඒ ගුරුවරුන් අතරින් ඔහු තෝරාගත්ත පුද්ගලයා තමයි චාල්ස් සිල්වා ගුරුනාන්සේ. ඉතින් මේ චාල්ස් සිල්වා ගුරුනාන්සේ ඊට පස්සේ මේ අම්පෙට යනකොට බොහොම කියන්නේ ගැමි ප්‍රදේශයක වාසය කරපු බොහොම නිහතමානී අසරණ පුද්ගලයෙක්. මොහුගේ මේ දක්ෂකම් දැකලා ඔහුව ගෙනල්ලා ඒ කාලේ රේඩියෝ සිලෝන් කියලා තිබ්බේ. ඒකට හඳුන්වලා දීලා මොහුගේ දක්ෂකම් ලෝකෙට හඳුන්වලා දුන්නා. ඒ වගේම ඔහුගේ නාට්‍ය සම්ප්‍රදාය, ඔහුගේ තිබිච්ච කුසලතාවයන් ඔහු එළියට අරගෙන මේ ලෝකෙට එළි දක්වලා පෙන්වනවා. මෙන්න මේ චාල්ස් සිල්වා කියන නමට ඔය මේ සිල්වා සමහර නම් වලට මේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් අකමැති. ඒ නිසා ඔහු කරන වැඩේ නම් වෙනස් කරනවා. ඒ අතර අමරදේව මහත්මයාගේ නම් වෙනස් කරේ ඔහු.
එතකොට ඔහුගේ නමත් ඔහු වෙනස් කරගත්තා. ඊට පස්සේ මේ චාල්ස් සිල්වා ගුරුනාන්සේලා මේ අන්තිමට දැම්ම ගුණසිංහ කියලා. චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ කියලා දැම්මා. දැන් ඔහුගේ පරම්පරාව යන්නේ ගුණසිංහ හැටියට. නෝමන් ගුණසිංහ, එතකොට වර්තමානයේ මද්දල් වාදනය කරන නන්දන ගුණසිංහ, මහේන්ද්‍ර ගුණසිංහ වගේ ඒ පරම්පරාවට ලොකු උදව්වක් කරලා කියන අපේ දේශීය නාට්‍ය කලාවට ඒකින් උදව්වක් කරගත්තා. ඔහුගේ නාටකමක් තමයි ඔය කාලගෝල කියන නාටකම. ඒකේ ගීතයක් තමයි දෙවෙනියට අපි ඇහුවේ. ඉතින් මම ඊළඟට කියන්නේ ඉතිරි අපි තවත් නාටක කීපයක් කියන්න යනවා. මේ නාටකවල සමහර මේ නාට්‍ය ගැන මේ ගීත දෙකක් කියනවා. එකම නාට්‍ය ගීත දෙකක්. අපි දැන් කියන බලමු. ඉතින් මේ ගීත දෙක ගැන මේ මලුත් යම කියනවා. අපි කියමු සින්දුව මේගොල්ලන්. වසන්ත ශ්‍රී ලංකාර වූ මගුල් මඩුවකට බඳු වනාන්තරේ සෝභාව නර්මමින් යන විට ගමන් විඩාව ඉබේම මග හැරේ සුර වන රැජිනද උත්සව
අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නාසේය. දේශීය 1956 මේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශේෂ පෙරලියක් සිද්ධ වුණා. දේශපාලන ක්ෂේත්‍රයේ වගේ. ඒකට මුල් වෙච්ච සාහිත්‍ය දරයන් අතරින් කලාකරුවන් අතරින් මාර්ටින් වික්‍රමසිංහ, සරත් චන්ද්‍ර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, චිත්‍රසේන වැනි උගතුන් වැනි මහා පුරුෂයන් අපිට අරගෙන ආවා සංකල්පයක් ආනන්දයෙන් ප්‍රඥාවට යන ගම. මේක මේ බොහොම දරුණුවට පෙරුණා. නමුත් ආනන්දය කියලා කියන්නේ කලාව එතෙක්කල් උදෙක් තිබුණේ විනෝදාස්වාදයේ සඳහා. මේ අය උත්සාහ කරා මේ විනෝදාස්වාදයේ තුලින් මිනිසුන්ගේ මේ ඥේය මණ්ඩලය, ඥාන මණ්ඩලය, සිතුවිලි සූක්ෂමාත්මතාව කියන්නේ මේ හිත බොහොම සියුම් හිතක් ඇති කරන මිනිසුන්ට ආදරය කරන කලාවක් නිර්මාණය කරා. ඊට පස්සේ පහුකාලීනව යථාර්ථවාදී කලාව, එහෙම නැත්නම් යථාර්ථවාදී දර්ශනය අපේ ලංකාවට පැමිණීමත් සමග විශේෂයෙන්ම sannivedanaය සහ බුද්ධිය උදෙසා නිර්මාණ දී වෙන්න පටන් ගත්තා. ඒ අතුරින් විශේෂ පොද අගය කළ යුතු ශ්‍රේෂ්ඨ නිර්මාණ දී වුණා. ඒත් එක්කම 70 දශකයේ අගභාගයේ 80 මුල් භාගයේ තවත් පෙරලියක් සිදු වුණා. ඒ කියන්නේ වාණිජවාදයේනවත් එක්කම මේ කලාව සාහිත්‍යයටත් ඒක බලපෑවා. මේක වේදිකාවටත් රංග භූමියටත් කරලියටත් මේක බලපෑවා. ඒ තුලින් හැබැයි බොහොම මේ බිහිවෙච්ච නාට්‍යවල සුමියුරු ගීත බිහි වුණා.
මේ නිර්මාණ ආනන්දයේ උදෙසාද බුද්ධිය උදෙසාද එහෙමත් නැත්නම් වෙන දෙයක් උදෙසාද කියලා තීරණය කරන්න මේ වියත් ස්වභාවයට අපි බාර කරමින් මේ නව සුඳුරු ගීත කිහිපයක් සමග අපි ඔබෙන් සමග
සන්ධ්‍යා යාමේ මේ විහාරස්ථානයේ අද මේ පින්තුන් හැම කෙනෙක්ම එකතු වෙලා ඒක රාශී වෙලා විශේෂයෙන්ම මේ වගේ රටක ජීවත් වෙනකොට අපි හැමෝම ඉතාමත්ම අවිවේකී ජීවිතයක් ගත කරන්නේ ඒ අවිවේකී භාවය මගහරලා අප සියලු දෙනාගේ මේ පැමිණ ඉන්න සියලු දෙනාගේම සිත් සතන් මනදොල ඊටම සැනසීමකට පත් කර සන්තෝෂයට තෘප්තියට පත් කරන්නට ගත්තා වූ මේ උත්සාහය පිළිබඳව අපි ඊටමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අර්ථ රසයෙන් හා ශබ්ද රසයෙන් යුතුව අපේ සංස්කෘතියට දායාද වෙලා තිබුණු සංස්කෘතියත් එක්ක දීර්ඝ කාලයක් පෝෂණය කරපු සංස්කෘතියත් සමග එකට ගමන් කරපු ආගමත් සමග එකට ගමන් කරපු ඉහළ නාට්‍ය කලාවේ ගී රාශියක් මේ අවස්ථාවේ ඔබ හැම දිනාටම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණා
විශේෂයෙන් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමා ඒ සිංහල නාට්‍ය කලාවට පමණක් නොව සාහිත්‍යයට කරපු අප්‍රමාණ සේවාව මේ හැම කෙනෙක්ම වගේ දන්නවා. එතුමාගෙන් සිද්ධ වූ විශිෂ්ට සේවාව අද ශ්‍රී ලංකාවේ හැම කෙනෙක්ම වගේ ඉතා උසස් කොට අගය කොට සලකනවා. එනිසා එතුමාගේ ශ්‍රේෂ්ඨ දරුවන් හැටියට අද මෙහි මේ රටේ වාසය කරන විශේෂයෙන්ම සුනේත්‍රා සරච්චන්ද්‍ර නෝනා මහත්මිය, කිසා ගෞතමී සරච්චන්ද්‍ර මහත්මිය, රාන්සි සරච්චන්ද්‍ර මහත්මයා ඒ දරුවන් තිදෙන හැටියට ඒ තමන්ගේ දයාබර පියාණන් වහන්සේ ගෙනාවා වූ ඒ උසස් සංස්කෘතික දායාදය විශේෂයෙන්ම රැකගෙන ආරක්ෂා කරගෙන අපේ සංස්කෘතිය මේ වගේ රටක පෝෂණය කරන්නට ඒ වගේම ශක්තිමත් කරන්නට ඒ සංස්කෘතික ලක්ෂණ පවත්වාගෙන යන්නට දැක්වූ සහායට ඒ වගේම ජගත් ලක්ප්‍රිය මහත්මයාණන්ට, සරත් ජයසිංහ මහත්මයාණන්ට, භද්‍රජී මහින්ද ජයතිලක මහත්මයාණන්ට, වසන්තා කෙලිදුව මහත්මියට, විදර්ශී වගාරච්චි මහත්මිය කියන මේ පින්නතුන් මේ කළා වූ සේවය ඉතා උසස් කොට අගය කොට තමන්ගේ කාලයත් ශ්‍රමයත් ධනයත් මේ වෙනුවෙන් කැප කරලා ඉතාමත් ඕනෑකමකින් ඒ වගේම මේ කලාවට තියෙන දැඩි ආදරයත් ගෞරවයත් ඒ වගේම ඒ රැකගැනීමේ තියෙන පරම පවිත්‍ර හැඟීමෙන් යුතුව කළා වූ මේ සේවාව ඉතා උසස් කොට අගය කොට අගය කරන අතර ඔබ හැම දිනාටම විශේෂයෙන් මේ සුනේත්‍රා සරච්චන්ද්‍ර මහත්මියට, කිසා ගෞතමී සරච්චන්ද්ර මහත්මියට, ෆ්‍රාන්සිස් සරච්චන්ද්‍ර මහත්මයාට, ජගත් ලක්ප්‍රිය මහත්මයා, සරත් ජයසිංහ මහත්මයා, භද්‍රජී මහින්ද ජයතිලක මහත්මයා, වසන්තා කෙලිදුව මහත්මිය, විදර්ශී වගාරච්චි මහත්මියට රත්නත්‍රේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් තව තවත් මේ වගේ යහපත් වූ කාර්යයන් මෙවැනි රටවල් වලදී සිද්ධ කරන්නට කායික මානසික ශක්තිය වඩා වර්ධනය වේවා. නිදුක් නිරෝගී සුව ආයුරාෝග්‍ය ආදී සම්පත් ඇති වේවා. ඔබේ අනාගත ජීවිත හැම අතකින්ම නිරුපද්‍රිතව නිරෝගීමත් මේ කුසලතාවයන් තව තවත් දියුණු වෙලා වඩා වර්ධනය වෙලා ක්‍රියා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ආශිර්වාද කරනවා. ඒ වගේම මේකට සහාය සම්බන්ධ වෙච්ච සහභාගී වෙච්ච ඔබ හැම දිනාටම රත්නත්‍රේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ වගේ මේ විහාරස්ථානයේ මේ කාර්ය මේ විදිහේ ක්‍රියාවන් සිද්ධ කරන්නට මූලිකත්වයේ කටයුතු කරපු ලලිත් විජේසිංහ මහත්මයා, නාලනී විජේසිංහ මහත්මිය විශාල කැපකිරීමක් ඕනෑකමකින් මහන්සියකින් යුක්තව සංවිධානය කරලා මේ කටයුතු සිද්ධ කළා. ඒ දෙපළත් විශේෂයෙන් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. ඒ වගේම මේ ප්‍රැස් වෙලා ඉන්න පින්නතුන්ට වාඩි වෙලා ඉන්නට මේ පුටු ලබා දීලා පුටු ගෙන්නලා ඒව සකස් කරලා දීපු අපේ විහාරස්ථ දායක සභාවේ ඒ සභාපතිතුමා චන්ද්‍රපාල මැතිතුමා විශේෂයෙන් පින්දීමෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි. ඔබ හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. රත්නත්‍රේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවත් ලැබේවා. ආයුරාෝග්‍ය ආදී සුවභාවය ලැබේවා කියන ආශිංසනීය ආශිර්වාදයේ කරුණා මෛත්‍රී පූර්වක සිද්ධ කරමින් මගේ පුණ්‍යානුමෝදනා කතාව ස්තුති කතාව මෙයින් සමාප්ත කරමි.